නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ප ဋ ාණ දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ප ဋ ාණ දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ප ဋ ාණ දේශකස්සේ විචිත්ත මති ගම්බීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්සේ විමලාමිත බුද්ධියා යස්ස දේහා නික්ඛමින්සු සුභාචම්බන්න රන්සියෝ නීල පීතා රත්ත සේතා මංජිට්ඨා චපබස්සරා තන් ලෝකනාථං සුගතං ධම්මං ච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං සාදු සාදු සාදු. සද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්තුනි, ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සර්වඥ රාජයන් වහන්සේ විසින් සාරා සංඛේය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පූරිත පාරමී බලයෙන් ඔබ අප සියලු දෙනා කෙරෙහි පතලා වූ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ධර්මය අතරින් මුලින්ම අතුරුදහන් වීමට නියමිත වෙච්ච ධර්මය තමයි ඒ අනන්ත ණය සමන්නාගත චතුවීසති සමන්ත ප ဋ ාණය කියන මේ ධර්ම කොටස. මේ දේශනාව පිළිබඳව අපි කලිනුත් දේශනා කීපයක් කරලා තියෙනවා. මේ දේශනාව තේරුම් ගන්නට නම් මේ කලින් කරන ලද දේශනාවන් අහලා තියෙන්නට ඕනේ. එහෙම නැතිනම් වෙන ක්‍රමයකින් හෝ ඒ කරුණු පිළිබඳව අවබෝධයක් තිබුණොත් තමයි මේ දේශනාව තේරෙන්නේ. විශේෂයෙන්ම මාතිකාපද 266 කියන දේශනාව අහලා තියෙන්නට ඕනේ. ඊට පස්සේ ප්‍රත්‍ය වර්ග 12 සහ ප්‍රත්‍ය 56 කියන දේශනාව අහලා තියෙන්නට ඕනේ. ඊට පස්සේ සූවිසි ප්‍රත්‍ය සහ චතුවීසති සමන්ත ප ဋ ාණ කියන දේශනාව අහලා තියෙන්නට ඕන. ඊළඟට පඤ්හා වාරය කියන දේශනාව අහලා තියෙන්නට ඕන. මේ දේශනා කීපය ඔවුනොවුන්ට සම්බන්ධයි. ඒ දේශනා සියල්ලම අහලා තිබුණොත් තමයි මේ දේශනාවන්ගෙන් කියා දීමට උත්සාහ කරන දේ ඔබට තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නේ. අපි විශේෂයෙන්ම පඤ්හා වාරය කියන කොටසේදී දේශනාවේදී සඳහන් කරන්නට යෙදුනා මේ ප ဋ ාණය ඉගෙන ගන්නකොට මුලින්ම පඤ්හා වාරයෙන් පටන් අරගෙන ඉගෙන ගන්න කියලා. මේ ඉගෙන ගන්න ආකාරය පිළිබඳව දල අදහසක් ඔබට කියලා දීමට තමයි අද දේශනාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අපි ඔබගේ අවබෝධයට පහසු වීම සඳහා බෝඩ් එක පාවිච්චි කරලා කියලා දීමට බලාපොරොත්තු වෙනවා. අපි ඒ දේශනාවේදී විශේෂයෙන්ම ප ဋ ාණය ඉගෙන ගන්නකොට මුලින්ම ප්‍රත්‍ය වර්ග 12 සහ ප්‍රත්‍ය 56 හුරු කරගෙන ඉන්න ඕන කියලා කලින් දේශනාවකදී කියලා තිබ්බා. ඒකෙදී අපි ප්‍රත්‍ය වර්ග 12ක් ඉගෙන ගත්තා, ප්‍රත්‍ය 56ක් ඉගෙන ගත්තා. ඒකෙදී අපි ප ဋ ාණය ඉගෙන ගන්නකොට එක එක ප්‍රත්‍ය අරගෙන තමයි ඉගෙන ගන්නේ. අභිධර්ම ඉගෙන ගන්නකොට විශේෂ දෙයක් තමයි ස්කන්ධ ගැන ඉගෙන ගන්නව නම් මුලින්ම ස්කන්ධ පිළිබඳව තමයි සිත යොමු කරන්නට ඕන. ප ဋ ාණය ඉගෙන ගන්නකොටත් එහෙමයි. ඒ ප්‍රත්‍ය වර්ග ඉගෙන ගන්නකොට අනිත් ප්‍රත්‍ය ටික එතෙන්ට අදාළ වෙන්නේ නැහැ. තමන් ඉගෙන ගන්න ප්‍රත්‍ය දෙසට තමයි අවධානය යොමු කරන්නට ඕන. ප ဋ ාණය ඉගෙනගෙන තියෙන කෙනෙකුට මේ ප්‍රත්‍ය වර්ග 12න් ඕනම තැනකින් පටන් අරගෙන උගන්වන්න පුළුවන්. නමුත් ආධුනික කෙනෙකුට උගන්වනකොට ලේසි ප්‍රත්‍යවල ඉඳලා තමයි උගන්වන්නේ. එතකොට ලේසි ප්‍රත්‍ය ඉගෙනගෙන ඒ ලබන අත්දැකීම පදනම් කරගෙන ආධුනික කෙනාට ඉස්සරහට ඉගෙනගෙන යන්න පුළුවන් පහසුව ලැබෙන නිසා. අපි එතෙන්දී ප්‍රත්‍ය වර්ග 12න් අපි සහජාත වර්ගයේ ගමු. සහජාත වර්ගයේදී
මේ සහජාත වර්ගය කියන කොටස අපි ගමු. මේ සහජාත ප්‍රත්‍ය වර්ගය කියන කොටස අපි අණු කොටස් 3කට කැඩුවා. පළවෙනි එක තමයි කුඩා ප්‍රත්‍ය. දෙවෙනි එක තමයි මධ්‍යම ප්‍රත්‍ය. තුන්වෙනි එක තමයි මහා ප්‍රත්‍ය. මේ විදිහට සහජාත වර්ගයේ ප්‍රත්‍ය ඔක්කොම තියෙනවා 15ක්. ඒ ප්‍රත්‍ය 15 නැවත අණු කොටස් 3කට වෙන් කරා. ඒකෙදි කුඩා ප්‍රත්‍ය තියෙනවා 7ක්. මධ්‍යම ප්‍රත්‍ය තියෙනවා 4ක්. මහා ප්‍රත්‍ය තියෙනවා 4ක්. ඔය ඔක්කොම එකතු වෙලා තමයි සහජාත වර්ගයේ ප්‍රත්‍ය 15ක් හැදෙන්නේ. කුඩා ප්‍රත්‍ය 7 තමයි අපි කලින් දේශනාවේදී මේව උගන්වලා තියෙන්නේ ප්‍රත්‍ය වර්ග 12 සහ ප්‍රත්‍ය 56 කියන දේශනාවේ. මේ දේශනාව ඇහුවයින් පස්සේ මේ පිළිබඳව අවබෝධ කරගන්න පුළුවන්. මෙතෙන්දී අවශ්‍ය නිසා මේ වර්ගයේ විතරක් ගැන කතා කරන්නේ. කුඩා ප්‍රත්‍ය 7 තමයි හේතු, අධිපති, කම්ම, ආහාර, ඉන්ද්‍රිය, ඥාන, මග්ග. හේතු ප්‍රත්‍ය, අධිපති, කම්ම, ආහාර, ඉන්ද්‍රිය, ධ්‍යාන, මග්ග. මෙන්න මේ ප්‍රත්‍ය වර්ග 7. මෙන්න මේ ප්‍රත්‍ය වර්ග 7 කුඩා ප්‍රත්‍ය කියලා වෙනම කොටසක් කරගන්නවා. ඊළඟට අඤ්ඤමඤ්ඤ, විපාක, සම්පයුත්ත, විප්පයුත්ත. මේ ප්‍රත්‍ය 4 තමයි මධ්‍යම ප්‍රත්‍ය කියලා ඉගෙන ගන්න. අඤ්ඤමඤ්ඤ, විපාක, සම්පයුත්ත, විප්පයුත්ත කියන 4. මහා ප්‍රත්‍ය 4 කියලා කියන්නේ සහජාත, නිස්සය, අත්ති, අවිගත. මෙන්න මේ 4ට තමයි මහා ප්‍රත්‍ය 4 කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ප්‍රත්‍ය 15ම සහජාත ප්‍රත්‍ය වර්ගය කියලා එක කොටසක් හැටියට ගන්නවා. එක කොටසක් හැටියට අරගෙන ඒ සහජාත ප්‍රත්‍ය වර්ගය මේ විදිහට අණු කොටස් 3කට වෙන් කරගන්නවා. වෙන් කරගෙන මෙන්න මේ දැන් අපි ප ဋ ාණේ සජ්ජායනා කරනකොට ප්‍රත්‍ය 24ක් සජ්ජායනා කරනවා. ප ဋ ාණේ ඉගෙන ගන්නකොට මේ ප්‍රත්‍ය 24 පිළිවෙලට නෙවෙයි ඉගෙන ගන්නේ. මේ ප්‍රත්‍ය 24 පිළිවෙලට ඉගෙන ගන්නවට වැඩිය මේ ප්‍රත්‍ය වර්ගීකරණය කරලා මේ විදිහට ඉගෙන ගන්න එක ලේසි. අපි අත්දැකීමෙන් කියන්නේ. එතකොට කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇයි මේ දේශනා තියෙන පිළිවෙල ගන්න නැතුව වෙන ක්‍රමයක් ගන්න කියලා. ඒක ගැටලුවක් නැහැ. ඉගෙන ගන්න පළවෙනි අවස්ථාවේ විතරයි මේ පිළිවෙලකට මේ වෙනම ක්‍රමයකට ඉගෙන ගන්න. මේ ක්‍රමයට ඉගෙනගෙන ඉවර වුණයින් පස්සේ තමන්ට ඕන නම් මුල ඉඳලා අගට බලන්න පුළුවන්. තමන්ට ඕන අග ඉඳලා මුලට බලන්න පුළුවන්. තමන්ට ඕන නම් මැදින් බලන්න පුළුවන්. එතකොට පළවෙනි අවස්ථාවේදී විතරයි මේ විදියට වෙනම ක්‍රමයක් විදියට ඉගෙන ගන්න. ඒ ක්‍රමයට ඉගෙන ගත්තයින් පස්සේ තමන්ට ඕනම තැනකින් ප ဋ ාණය බලනකොට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේක වෙනස් වෙන්නේ ඉගෙන ගන්න පළවෙනි අවස්ථාවේ විතරයි. එතකොට මේ විදියට ප්‍රත්‍ය වර්ගීකරණයේ ප්‍රත්‍ය වර්ග 12 සහ ප්‍රත්‍ය 56 හොඳට ඉගෙනගෙන ඒ ටික හුරු කරගන්නට ඕන. හුරු කරගෙන දැන් අපි කිව්වා ප ဋ ාණේ වාර 7ක් තියෙයි කියලා. පටිච්ච වාරය, සහජාත වාරය, පච්චේ වාරය, නිස්සේ වාරය, සංසට්ඨ වාරය, සම්පයුත්ත වාරය, පඤ්ඤා වාරය කියලා මහා වාර 7ක් තියෙනවා. එතකොට මේ වාර 7න් පටිච්ච වාරය,
සහජාත වාරය, පච්චේ වාරය, නිස්සේ වාරය, සංසට්ඨ වාරය, සම්පයුත්ත වාරය. මෙතන වාර 6ක් තියෙනවා. මේවට කියන පොදු වචනයක් ඡ වාර කියලා. ඡ වාර කියලා කියන්නේ මේ 6ට. පටිච්ච වාරය, සහජාත වාරය, පච්චේ වාරය, නිස්සේ වාරය, සංසට්ඨ වාරය, සම්පයුත්ත වාරය කියලා වාර 6ක් තියෙනවා. 7 වෙනි එක තමයි පඤ්හා වාරය. එතකොට මේකෙදි මෙන්න මේ පඤ්හා වාරයෙන් තමයි ප ဋ ාණය උගැනීම ආරම්භ කරන්නේ. එතකොට දැන් සමහර පොත්වල වෙන ක්‍රම වලින් උගන්වලා තියෙන්න පුළුවන්. සමහර ගුරුවරු වෙන ක්‍රම වලින් උගන්වලා තියෙන්න පුළුවන්. එතකොට ඒ ක්‍රම වලින් ඉගෙන ගන්න පහසු නම් ඒ ක්‍රම වලට ඉගෙන ගත්තට ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි එක දෙයක් කරන්නට ඕන. මේ ක්‍රමයයි ඒ ක්‍රමයි සංසන්දනය කරලා ගලපන්න යන්න එපා. එහෙම වුණොත් මේ ක්‍රම දෙක අවුල් වෙලා ওই කට්ටියට එක ක්‍රමයක්වත් ඉගෙන ගන්න බැරි වෙනවා. ඒ හින්දා මේ ක්‍රමය ඉගෙන ගන්නව නම් මේ ක්‍රමයට අනුව ඉගෙන ගන්නට ඕන. වෙන ක්‍රමයකට අනුව ඉගෙන ගන්නව නම් ඒ ක්‍රමයට අනුව ඉගෙන ගන්නට ඕන. ක්‍රම ඕනෝන් එක්ක ගලපන්න ගියොත් ක්‍රම අතර අවුල් වෙන්න පුළුවන්. අපහසුතාවයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා එක ක්‍රමයකට අධ්‍යයනය කරන්නට ඕන. එතකොට මේකෙදි තව විශේෂ කරුණක් කියන්නට ඕන. මේ වාර 6ක් තිබුණට මේව ඉගෙන ගන්න හරිම ලේසි. මේ වාර දෙක ඊට පස්සේ මේ වාර දෙක, මේ වාර දෙක. නැවත අංක කෙරුවොත් 1 2 3 4. ඇත්තටම ප ဋ ාණේ වාර 7ක් තිබුණට ඉගෙන ගන්න තියෙන්නේ වාර 4යි. මේ වාර දෙකෙන් මොන වාරේ ඉගෙන ගත්තත් අනිත් වාරය 아무තුවෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ. මේ වාර දෙක සමානයි. වෙනස් වෙන්නේ පොඩි වචනයක් විතරයි. ඒ හින්දා කෙනෙකුට ඕනම් පටිච්ච වාරය ඉගෙන ගන්න පුළුවන් මුලින්. එතකොට පටිච්ච වාරය ඉගෙන ගත්තොත් සහජාත වාරයේ වෙනස් වෙන කරුණු විතරයි දැනගන්න තියෙන්නේ. එක වාරයක් ඉගෙන ගත්තයින් පස්සේ දෙකම ඉගෙන ගත්තා හා වෙනවා. සමානයි. මේ දෙකත් එහෙමයි. පච්චේ වාරය, නිස්සේ වාරය කියන දෙකත් එක වාරයක් ඉගෙන ගත්තයින් පස්සේ අනිත් එකේ වෙනස් වෙන කරුණු විතරයි දැනගන්න තියෙන්නේ. ඒ දෙක සමානයි. සංසට්ඨ වාර, සම්පයුත්ත වාරය කියන එකත් සමානයි. එතකොට මේ වාර 6 වාර දෙකට බෙදලා ඒවෙන් එක වාරයයි ඉගෙන ගන්න තියෙන්නේ. ඒ ඉගෙන ගත්තයින් පස්සේ අනිත් ඒවයිත් වෙනස් වෙන කරුණු විතරයි දැනගන්න තියෙන්නේ. මේ වාර 6ම එකතු කරලා තමයි ඡ වාර කියලා කියන්නේ. එතකොට මෙහෙම වාර 6ක් තිබුණට මෙන්න මේ පඤ්ඤා වාරයෙන් තමයි ප ဋ ාණය ඉගෙන ගන්න ආරම්භ කරන්නේ. ඒ කියන්නේ ඇත්තටම අපි මේ ප ဋ ාණ ගැන කතා කරන්නේ බුරුම රටේ හිටිය මූල ප ဋ ාණ සයාඩෝ කියලා. ඒ කියන්නේ අපි වගේ නුවණ මද කෙනෙක්ටත් මේ ප ဋ ාණේ මේ විදිහට ස්පර්ශ කරන් ලැබුණේ ඒ මූල ප ဋ ාණ සයාඩෝගේ කැපකිරීම නිසා. ඒ කියන්නේ උන්වහන්සේ සමහර අවස්ථාවලදී ආරණ්‍යගත වෙලා අවුරුදු 12 15 ඒ කියන්නේ දානාදිය පවා හරියට නැතුව මේ ප ဋ ාණ ධර්මය ආරක්ෂා කරගන්න පුදුමාකාර කැපකිරීමක් කරලා තියෙනවා. උන්වහන්සේ අවුරුදු 90ක් පහු වෙන තුරුත් උන්වහන්සේ කවුරු හරි උන්වහන්සේ ළඟට ආවොත් ප ဋ ාණ ඉගෙන ගන්න රෑ 12ට ආවත් එවෙලේ කතා කරලා මේ ප ဋ ාණය උගන්වනවා. උන්වහන්සේ මුළු ජීවිත කාලයම මේ ප ဋ ාණ දේශනාව ආරක්ෂා කරගන්නට දිවි පරදුවට තබලා කටයුතු කරපු ගුරුවරයෙක්. මූල ප ဋ ාණ සයාඩෝ. ඒ ගුරුවරයාගේ කැපකිරීම හින්දා තමයි අපිත් මේ ප ဋ ාණ ධර්මයේ යම් තරමකට හරි අධ්‍යයනය කරගත්තේ. උන්වහන්සේ විතරක් නෙවෙයි උන්වහන්සේගේ ශිෂ්‍යෙක් ඉන්නවා. සයාඩෝ ඉන්දක කියලා. ඒ බුරුම භාෂාවෙන් තියෙන සයාඩෝ ඉන්දක කියලා. මේ ඉන්දක කියන සයාඩෝත් මේ මූල ප ဋ ාණ සයාඩෝගේ ශිෂ්‍යෙක්. උන්වහන්සේ මේ ප ဋ ාණය තමන්ගේ ජීවිත කාලේ 104 වතාවක් උගන්වලා තියෙනවා. උන්වහන්සේගේ විහාරයේ නම පවා දාලා තින්නේ ප ဋ ාණ විහාරය කියලා.
එතකොට විහාරයේ නමෙන් පවා ඒ ස්වාමීන් වහන්සේලා උත්සාහ කරන්නේ අනිත් කෙනෙකුගේ හදවත තුල මේ ප ဋ ාණය කියන වචනය තැම්පත් කරවන්න ක්‍රමයක්. ඒ ස්වාමීන් වහන්සේ නමත් මේ නම තිබ්බට ප්‍රසිද්ධ ඒ නමින් නෙවෙයි. පට්ටන් තිප්පන් සයාඩෝ කියලා. සයාඩෝ කියනකොටම ප ဋ ාණය තමයි මිනිස්සුන්ට මතක් වෙන්නේ. මේ මූල ප ဋ ාණ සයාඩෝත් ඒ වගේමයි. උන්වහන්සේගේ විහාරෙත් නම මූල ප ဋ ාණ චවුන්ටයි කියලා. ඒ විහාරෙත් නම ප ဋ ාණ කියන වචනේ ස්පර්ශ කළා තමයි මේ ඒ විහාරයට නම පවා දාලා තියෙන්නේ. ඒ හැම විදියකින්ම මේ මිනිසුන්ගේ හදවත් තුල මේ ප ဋ ාණය කියන වචනය මේ ප ဋ ාණ ධර්මයේ තියෙන වැදගත්කම තැම්පත් කරවන්න පුදුම කැපකිරීමක් කරපු උන්වහන්සේලා. එතකොට මේ මූල ප ဋ ාණ සයාඩෝගේ ණය ක්‍රමය හැටියට ප ဋ ාණ ඉගෙන ගන්නකොට මේ පඤ්ඤා වාරය කියන එකෙන් තමයි ඉගෙන ගන්නෙ. ඒකෙන් ඉගෙන ගත්තායින් පස්සේ මුළු ප ဋ ාණ 24ම ආවරණය කරන්න පුළුවන් දැනුමක් කෙන විදියට ඒ ක්‍රමේදී උගන්වනවා. අපි හේතු ප්‍රත්‍ය අරගෙන මේ පඤ්ඤා වාරයට අනුව ඉගෙන ගන්න එක උදාහරණයක් විදියට බලමු. ඇත්තටම අසතුන් අභිධර්ම ඉගෙන ගන්නකොට තව දැනගන්න ඕන කාරණාවක් තමයි විශේෂයෙන්ම මාතිකා ධාතු කතා යමක ප ဋ ාණ මේ හතර ඉගෙන ගන්න ආසතුන් මේකට කියනවා රාත්‍රී වාචනය කියලා. රාත්‍රී වාචනය. ඒ කියන්නේ මේ ක්‍රමය ලංකාවට අලුත් ක්‍රමයක්. ඒ කියන්නේ මේක ලංකාව තුල අපිට එහෙම ඉගෙන ගන්න ලැබිලා නැහැ. අපි එච්චර අහලා නැහැ මේ ක්‍රමය පිළිබඳව. ඒ හින්දා ලංකාවේ ආයත අලුත් ක්‍රමයක්. ඒ නිසා මේක කියනකොට සමහර කෙනෙක් කියන්න පුළුවන් කටපාඩම් කරගෙන කියනවා. ඒ වගේ নানা කතන්දර කියන්න පුළුවන්. නමුත් මේ අභිධර්ම ඉගෙන ගන්නකොට මේ මාතිකා ධාතු කතා යමක ප ဋ ාණ කියන මේ හතර පොත්පත් වලින් නෙමෙයි ඉගෙන ගන්නෙ. ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය ඉගෙනගෙන ඒ ක්‍රමවේදයට අනුව මේ මුළු දේශනා පාළියම තමන්ගේ නුවණින් හදන්න පුළුවන් වෙන්න ඕන හරියට ඉගෙන ගත්තා නම්. එතකොට තමන්ගේ නුවණින් හදන දේශනාවයි පෙළයි සමානයි. එතකොට ඒ ක්‍රමවේදය ඉගෙනගෙන ඒ ක්‍රමවේදයට අනුව මේ ඉගෙන ගත්තොත් තමයි මේව පුළුවන් වෙන්නේ. අනිත් එක තමයි අභිධර්ම ඉගෙන ගන්නකොට වැදගත් වෙනවා මේ ක්‍රමවේදේ නැතුව ඉගෙන ගත්තොත්. දැන් උදාහරණයක් වශයෙන් මේ ප ဋ ාණය කියන එක ඉගෙන ගත්තොත් මේකේ පිටු 1660යි. පොත් තුනක් තියෙනවා පිටු 1660යි තියෙන්නේ. ක්‍රමවේදේ නැතුව ප ဋ ාණේ පෙළලා හෝ යම් විදියකට ඇසුරු කරුවොත් එයාට පිටු 1660ක් විතරයි ස්පර්ශ කරන්න පුළුවන් ඉන්නේ. නමුත් සැබෑම ප ဋ ාණ දේශනාව ආසතුන් පිටු වලින් කෝටි ගාණයි. වැඩි ඕනේ මේ ප ဋ ාණේ මුල තියෙනම පුච්ඡාවාරය කියලා එකක්. එතකොට මෙන්න මේ කොටස දිග්ගැස්සුවොත් අහස උඩට පොත්කොළ තියෙනවා. එතකොට පොතේ තියෙන දේශනාවට වැඩිය පොතේ නැති අභිධර්ම දේශනා තමයි වැඩි. ඒ කියන්නේ පොත් 13ක් තියෙනවා. මේ පොත් 13 සඳහන් වෙලා තියෙන අභිධර්ම දේශනාවට වඩා පොතේ සඳහන් නොවිච්ච අභිධර්ම දේශනාව තමයි වැඩි. එතකොට ඒ පොත්වල නැති අභිධර්ම දේශනාව Tamanට ස්පර්ශ කරන්න ඕන නම් මේවා ඉගෙන ගන්න ක්‍රමවේදයේ දත යුතුයි. ඒ ක්‍රමවේදය නැති කෙනාට ඒ පොතේ පෙయ్యාල විදියට යට කරලා තියෙන දේශනාව ස්පර්ශ කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා මේ ක්‍රමවේදය කියන එක වටිනවා. ක්‍රමවේදයේ ඉගෙන ගත්ත කෙනාට මේවා පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්. එතකොට ප ဋ ාණය ඉගෙන ගන්නකොට ආසතුන් අපි කලින් දේශනාවකදී කිව්වා මේ ප ဋ ාණේ හදවත තමයි දුරාසිය කියලා. දුරාසිය. ප ဋ ාණේ හදවත තමයි දුරාසිය. එතකොට මේ දුරාසිය දන්න කෙනාට දුරාසිය ඉගෙනගෙන ඒ අනුව සමස්ත ප ဋ ාණ ප්‍රකරණය ගොඩ නගන්න පුළුවන්. එතකොට හේතු ප්‍රත්‍ය ගන්නව නම් හේතු ප්‍රත්‍ය දුරාසිය තමයි මුලින්ම අධ්‍යයනය කරන්නට ඕන. ඊට පස්සේ තමයි ප ဋ ාණ පෙළට යන්නේ. එතකොට ඒ විදිහට ඕනම ප්‍රත්‍යයක් ගත්තයින් පස්සේ ඒ ප්‍රත්‍යයේ දුරාසිය ඉගෙන ගන්නට ඕන.
ඒ ද්විරාශිය ඉගෙනගෙන ඊට පස්සේ තමයි ප ဋ ාණය ඉගෙන ගන්න පටන් ගන්නෙ. ද්විරාශිය කියලා කියන්නේ අපි මේ දේශනාවේදී කිව්වා ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න කියන ගොඩවල් දෙක. ප්‍රත්‍ය ධර්ම පච්චයුප්පන්න ධර්ම. මෙන්න මේ ප්‍රත්‍ය ධර්ම ප්‍රත්‍යෝත්පන්න ධර්ම කියන දෙකට තමයි ද්විරාශිය කියලා කියන්නේ. එතකොට ප්‍රත්‍ය කියලා කියන්නේ නූපන්නා වූ ධර්මයක ඉපදීමට උපකාර කරන හෝ උපන් ධර්මයක පැවැත්මට උපකාරක ධර්මයට කියනවා ප්‍රත්‍ය කියලා. ප්‍රත්‍ය නිසා උපදින ප්‍රත්‍ය නිසා පවතින ධර්මවලට කියනවා ප්‍රත්‍යෝත්පන්න ධර්ම කියලා. එතකොට ප ဋ ාණ ඉගෙන ගන්නකොට ඒ ප්‍රත්‍යයන්ගේ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න කියන මේ දෙක මුලින් දැනගෙන ඉන්නට ඕන. ඒ අනුව තමයි එහාට ඉගෙන ගන්න. එතකොට අපි දැන් මේ සහජාත වර්ගයේ කුඩා ප්‍රත්‍ය වර්ගයේ ප්‍රත්‍ය 7ක් තියෙනවා. ඒ ප්‍රත්‍ය 7න් හේතු ප්‍රත්‍ය අරගෙන ඉගෙන ගන්නවා. එතකොට හේතු ප්‍රත්‍යේ ප්‍රත්‍ය වෙන ධර්ම තමයි අලෝභ, අදෝස, අමෝහ. ලෝභ, ද්වේෂ, මෝහ. අලෝභ, අදෝස, අමෝහ, ලෝභ, දෝෂ, මෝහ කියන මෙන්න මේ චෛතසික 6 තමයි හේතු ප්‍රත්‍ය වෙන ධර්ම. හරිනේ නේ? ලෝභෝ, දෝසෝ, මෝහෝ, අලෝභෝ, අදෝසෝ, අමෝහෝ කියන චෛතසික 6 දෙනා තමයි හේතු ප්‍රත්‍ය වෙන ධර්ම. එතකොට ප ဋ ාණ 24ම සම්පූර්ණ ප ဋ ාණ දේශනාවේ හේතු ප්‍රත්‍ය කිව්වොත් මේ 6 පමණයි. මේට එහා හේතු ප්‍රත්‍ය කියලා එකක් නැහැ. මේක ඒ අවස්ථාවල් වලට අනුව අඩු වෙන්න පුළුවන්, මීට වඩා වැඩි වෙන්නේ නැහැ. එතකොට හේතු ප්‍රත්‍ය කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ කියන චෛතසික 6 දෙනා. එතකොට මෙන්න මේ විදිහට ප්‍රත්‍ය ධර්ම කොට වෙන් කළා දැනගන්නට ඕන. මෙතන වැරදුනොත් එහාට වරදිනවා. ඒ නිසා මේ ද්විරාශිය තමයි ප ဋ ාණේ හදවත. ඒ හින්දා මේ ද්විරාශිය පිරිසිදුව නිවැරදිව දැනගන්නට ඕන. මේක වැරදුනොත් එහාට වරදිනවා. ප්‍රත්‍යෝත්පන්න තමයි සහේතුක සිත් 71යි. එතකොට අභිධර්මාර්ථ සංග්‍රහයේ සිත් පාඩම ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගන්නවනේ. සිත් සහේතුක සිත් 71යි අහේතුක සිත් 18යි කියලා. එතකොට සහේතුක සිත් 71යි. මෝහ මූලික සිත් දෙකේ මෝහය අත්හැරලා චෛතසික 52යි. මෝහ මූලික සිත් දෙකේ මෝහය අත්හැරලා චෛතසික 52යි. එතකොට මෝහ මූලික සිත් දෙකේ මෝහය හේතු ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ නැහැ. මෝහ මූලික සිත් දෙකේ මෝහ චෛතසිකේ හේතු ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ නැහැ. හේතු ප්‍රත්‍ය වෙනවා. එතකොට මෙතෙන්ට 52ක් ආවේ ඉතුරු අකුසල සිත් 10 මෝහය ගන්න නිසා. මෝහ මූලික සිත් දෙකේ මෝහය විතරයි අයින් කරන්නේ. සහේතුක සිත් 71යි මෝහ මූලික සිත් දෙකේ මෝහය අත්හැරලා චෛතසික 52යි. සහේතුක චිත්තජ රූප. සහේතුක චිත්තජ රූප. සහේතුක පටිසන්ධි කර්මජ රූප. එතකොට මෙන්න මේ ටික තමයි හේතු ප්‍රත්‍යෝත්පන්න. සහේතුක සිත් 71යි මෝහ මූලික සිත් දෙකේ මෝහය අත්තර ඉතුරු චෛතසික 52යි සහේතුක චිත්තජ රූපයි සහේතුක පටිසන්ධි කර්මජ රූපයි කියන මෙන්න මේ ටික තමයි හේතු ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න. එතකොට ප්‍රත්‍යෝත්පන්න කියන්නේ මේ ප්‍රත්‍ය ධර්මයේ උපකාර කරන මේ ප්‍රත්‍ය ධර්මයේ නිසා හටගන්න මේ ප්‍රත්‍ය මේ නිසා පවතින ධර්මවට තමයි කියන්නේ ප්‍රත්‍යෝත්පන්න කියලා. ඔන්න එතකොට අපි හේතු ප්‍රත්‍ය මේ ද්විරාශිය කියන එක මතු කරගත්තා. හේතු ප්‍රත්‍ය ධර්ම ලෝභ ද්වේෂ මෝහ අලෝභ ද්වේෂ මෝහ කියන චෛතසික 6 දෙනා හේතු ප්‍රත්‍යෝත්පන්න ධර්ම සහේතුක සිත් 71යි මෝහ මූලික සිත් දෙකේ මෝහය හැර චෛතසික 52යි සහේතුක චිත්තජ රූපයි සහේතුක පටිසන්ධි කර්මජ රූපයි කියන මෙන්න මේ ධර්ම රාශිය තමයි හේතු ප්‍රත්‍යෝත්පන්න ධර්ම වෙන්නේ. එතකොට සමස්ත ප ဋ ාණ 24ම සම්පූර්ණ ප ဋ ාණ ප්‍රකරණයේ හේතු ප්‍රත්‍යෝත්පන්න කියලා යම් තැනක සඳහන් වෙනවා නම් මේ ටික ඇතුලේ විය යුතුයි. මේ ටිකෙන් පිට හේතු ප්‍රත්‍යෝත්පන්න කියලා එක ධර්මයක්වත් තවත් නැහැ. සමස්ත ප ဋ ාණ දේශනාවේ හේතු ප්‍රත්‍ය කියන්නේ මේ ටික, ප්‍රත්‍යෝත්පන්න කියන්නේ මේ ටික. මේක ඒ විදියට අඩු වෙන්න පුළුවන්. ඒ තැන්වලදී වැඩි වෙන්නේ නැහැ. මේ සියලු හේතු ප්‍රත්‍ය ධර්ම මේ සියලු හේතු ප්‍රත්‍යෝත්පන්න ධර්ම. හරිනේ නේ? එතකොට මෙන්න මේ විදියට තමන් යම් කිසි ප්‍රත්‍යක් ඉගෙන ගන්නවා නම් මුලින්ම
ඒ ප්‍රත්‍යේ ද්විරාශිය හරියට මතු කරගන්නට ඕන. ද්විරාශිය නිවැරදිව මතු කරගත්තොත් එතනින් එහාට ඒ ප්‍රත්‍ය සම්බන්ධව ඉගෙන ගන්න පුළුවන්. එතකොට ප්‍රත්‍ය අපි 56ක් ඉගෙන ගත්තා. එතකොට 56න් හේතු ප්‍රත්‍ය ඉගෙන ගන්නව නම් ඒ වෙලාවේ හේතු ප්‍රත්‍ය ඇතුලේ ඉන්න. අනිත් ප්‍රත්‍ය 55 පැත්තකින් තියලා තියන්න. ඔක්කොම බදා ගන්න අවශ්‍ය වෙන්නේ යමක් ඉගෙන ගන්න නම් ඒ අදාළ දේවල් තියෙනවා. ඒ අදාළ තොරතුරු ටික විතරයි ගන්න ඕනේ. එතකොට ලේසි ඉගෙන ගන්න. මේ ද්විරාශිය මතු කරගත්තා. ඊළඟට ආසතුන් අපි සූවිසි ප්‍රත්‍ය සහ චතුවිසති සමන්ත ප ဋ ාණ කියන දේශනාවේදී ප ဋ ාණ 24කට බෙදලා ඉගැන්නුවා. එතකොට ඒකෙදී ඒ 24ත් ටික ප ဋ ාණය ගත්තොත් කුසලත්තික ප ဋ ාණය, වේදනත්තික ප ဋ ාණය ආදී වශයෙන් අනුපට්ඨාන ගොඩක් බෙදෙනවා. දැන් අනුලෝම ටික ප ဋ ාණය ගත්තොත් අනුපට්ඨාන කියන්නේ ඒක ඇතුලේ තියෙන කුඩා ප ဋ ාණ තියෙනවා 22ක්. ඊට පස්සේ දුක ප ဋ ාණය ගත්තොත් ඒකේ තියෙනවා දුක ප ဋ ාණ 100ක්. එතකොට මේ ද්විරාශිය ඉගෙන ගත්තායින් පස්සේ ඒ ප ဋ ාණ 24 තියෙන ඕනම තැනකින් ඉගෙන ගන්න පුළුවන්. දැන් ඉගෙන ගත්ත ගුරුවරයෙකුට නම් ඒ ඕනම තැනකින් උගන්වන්න පුළුවන්. ගැටලුවක් නැහැ. නමුත් ආධුනික කෙනෙකුට උගන්වනකොට ලේසි තැනකින් උගන්වන්නට ඕන. එයාට මුලින්ම අපහසු නිසා. අපි එතකොට කුසලත්තික ප ဋ ාණයේ හේතු ප්‍රත්‍ය ඉගෙන ගනිමු. එතකොට කුසලත්තික ප ဋ ාණය ඉගෙන ගන්නකොට කුසලත්තිකය වැදගත් වෙනවා. කුසල ධම්මා. කුසලත්තික ප ဋ ාණය ඉගෙන ගන්නකොට ආසතුන් මෙන්න මේ කුසලත්තිකය කියන එකත් අත්‍යවශ්‍ය වෙනවා. අපි කිව්ව ප ဋ ාණය ඉගෙන ගන්නකොට තික දුක මාතිකා පද 266 උවමනා වෙනවා කියලා. ඒ කිව්වේ සම්පූර්ණ ප ဋ ාණ දේශනාවට. දැන් කුසලත්තික ප ဋ ාණය ඉගෙන ගන්නකොට අනිත් පද 263 අවශ්‍ය නැහැ. දැකලවත් තියෙන්න අවශ්‍ය නැහැ. කුසලත්තික ප ဋ ාණය ඉගෙන ගන්නවා නම් මේ කුසලත්තිකේ තිබුණාම ඇති. කුසලත්තිකය හොඳට අධ්‍යයනය කළ තියෙනම් කුසලත්තික ප ဋ ාණය ඕනම තැනක් ඉගෙන ගන්න පුළුවන්, උගන්වන්න පුළුවන්. එතකොට අනිත් ඒවා ඕවනා වෙන්නේ ඒ අදාළ තැන්වලදී. කුසලත්තික ප ဋ ාණය ඉගෙන ගන්නකොට මේ කුසලත්තිකේ පද තුනයි තියෙන්නේ. මේක විතරයි ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට කුසල ධම්මා කිව්වයින් පස්සේ කුසල් සිත් 21යි චෛතසික 38යි. ඒකේ තියෙන ස්වરૂපාර්ථ. මේවා අභිධම්ම මාතිකා පාළි ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නට ඕන. අකුසල ධම්මා කිව්වයින් පස්සේ අකුසල් සිත් 12යි චෛතසික 27යි. අභ්‍යාගත ධම්මා කිව්වයින් පස්සේ විපාක සිත් 36යි ක්‍රියා සිත් 20යි චෛතසික 38යි රූප 28යි නිවනයි කියන ධර්ම ටික. එතකොට ওই තමයි කුසලත්තිකේ පරමාර්ථ ධර්ම. කුසල ධම්මා කියනකොට කුසල සිත් 21යි චෛතසික 38යි. අකුසල ධම්මා කිව්වහම අකුසල සිත් 12යි චෛතසික 27යි. අභ්‍යාගත ධම්මා කිව්වහම විපාක සිත් 36යි ක්‍රියා සිත් 20යි ඒවයි දැන් චෛතසික 38යි රූප 28යි නිවනයි. එතකොට මේවත් ආසතුන් ඇතම් කෙනෙක් කියන්න පුළුවන් කටපාඩම් කරගෙන කියනවා කියලා. මම මේ ටිකේ ස්වરૂපාර්ථ එක දවසකවත් කටපාඩම් කළා නැහැ. ඒවා ගන්න ණය ක්‍රම තියෙනවා. ඒ ණය ක්‍රම අධ්‍යයනය කරයින් පස්සේ මේ මාතිකා ධාතු කතා යමක ප ဋ ාණ කියන මේවට නිදාගෙන ඉන්න වෙලාවක මෙහෙම ඇඟට තට්ටු කරලා නැගිටවල ඇහුවත් අහවල් තැන කොහොමද කියලා ඒ වෙලේ හදලා කියන්න පුළුවන්. ඒ තමයි ණය ක්‍රමයේ ආනුභාවය. එතකොට කටපාඩම් කළා නෙමෙයි ණය ක්‍රමයක් තියෙනවා. ඒ ණය ක්‍රම ඉගෙන ගත්තායින් පස්සේ ඒ අදාළ ධර්ම කරුණු පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ද්විරාශිය ඉගෙන ගත්තායින් පස්සේ කුසලත්තික ප ဋ ාණය ඉගෙන ගන්න මේ විදිහට ඒ ටිකයේ ස්වરૂපාර්ථ ටික දැනගන්නට ඕන. මේ දෙක දැනගත්තායින් පස්සේ මේ මෙතන ද්විරාශිය අරගෙන තියෙන්නේ පොදු කියන්නේ මේකට කියන්න පුළුවන් සබ්බ සංගාහික. සබ්බ සංගාහික ද්විරාශිය. සබ්බ සංගාහික ද්විරාශිය කියලා කියන්නේ හේතු ප්‍රත්‍ය සියලුම ප්‍රත්‍ය ටික සහ සියලුම ප්‍රත්‍යෝත්පන්න ටික තමයි මේ තියෙන්නේ. එතකොට කුසලත්තිකයට අනුව ප ဋ ාණ ඉගෙන ගන්නකොට මේකෙන් නෙවෙයි ඉගෙන ගන්නෙ.
ඒකට වෙනම දුරාසියක් ගොඩන ගන්නට ඕන. මේ වගුව හදන්නට ඕන මෙහෙමයි. කුසල ධම්මා අකුසල ධම්මා අභ්‍යාකතා ධම්මා. කුසල ධම්මා අකුසල ධම්මා අභ්‍යාකතා ධම්මා. මේ කෙටි අකුරු යොදලා තියෙන්නේ. ඊළඟට මෙතන ප්‍රත්‍ය පච්චයුප්පන්න. මේ මාතිකා මෙන්න මේ වගුව පුරව ගන්නට ඕන. මේ තමයි මාතිකා. කුසල ධම්මා අකුසල ධම්මා අභ්‍යාකතා ධම්මා. ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න. මේ විදියට මේ ද්විරාශියයි මේ කුසලත්තිකයයි දෙක උපකාරයෙන් මෙන්න මේ වගුව පුරව ගන්නට ඕන. එතකොට මේ කුසලත්තිකයේ ද්විරාශිය මේ කුසලත්තිකයේ ද්විරාශිය මේ වගේ තමයි ආසතුන් අනිත් ටික දුක ආදී ප ဋ ාණ ඉගෙන ගන්නකොටත් ඒ ඉගෙන ගන්න තැනට අනුව මේ විදියට ද්විරාශිය ගන්නට ඕන. එතකොට ඒවා ගන්නේ ණය ක්‍රමයට අනුව මෙතෙන්දි ගන්න ක්‍රමය මම පැහැදිලි කරන්නම්. එතකොට කුසල ධම්මා කියන එකේ හේතු ප්‍රත්‍ය. මෙතන මේ කොටුව අපි පුරව ගන්නට ඕන. ඒක ගන්න ක්‍රමය මෙහෙමයි ආසතු. ඉස්සෙල්ලම මේ කුසල ධම්මා කියන පදේ ස්වරූපාර්ථ ටික ගන්න. කුසසිත 21යි චෛතසික 38යි. ඔය කුසල ධම්මා කියන පදේ ස්වරූපාර්ථ ටික. ඊළඟට ප්‍රත්‍ය හොයන්න ඕන නම් මේ ප්‍රත්‍ය කියන පැත්ත නම් පුරවන්නේ මේ ප්‍රත්‍ය කියන එක තමයි අදාළ වෙන්නේ. ප්‍රත්‍යෝත්පන්න කියන එක නම් පුරවන්නේ මේ ප්‍රත්‍යෝත්පන්න එක තමයි අදාළ වෙන්නේ. එතකොට ඒ තැන්වලදී ඒව මාරු කරන්න අවශ්‍ය නැහැ. දැන් ප්‍රත්‍ය නම් පුරවන්නේ මේ ප්‍රත්‍ය කොටස විතරයි අදාළ වෙන්නේ. ඒ වෙලාවේ ප්‍රත්‍යෝත්පන්න අවශ්‍ය නැහැ. මේ ප්‍රත්‍ය 6. ලෝභ, දෝෂ, මෝහ. අලෝභ, අදෝෂ, අමෝහ. මෙන්න මේ චෛතසික 6 තමයි හේතු ප්‍රත්‍ය කියන්නේ. ලෝභ, දෝෂ, මෝහ, අලෝභ, අදෝෂ, අමෝහ කියන චෛතසික 6 තමයි හේතු ප්‍රත්‍ය කියන්නේ. එතකොට මේ කුසල ධම්මා කියන පදේ ස්වරූපාර්ථ ටිකයි හේතු ප්‍රත්‍ය ස්වරූපාර්ථ ටිකයි මෙහෙම තියන්න. තියලා මේ දෙක සංසන්දනය කළා මේ දෙකේම සමාන ධර්ම එළියට ගන්න. මේ ගොඩවල් දෙකේම සමාන ධර්ම එළියට ගන්න. කුසල ධම්මා කියන පදේ සහ හේතු ප්‍රත්‍ය ධර්ම දෙක සංසන්දනය කළ සමාන ධර්ම එළියට ගන්නට ඕන. එතකොට අසතුන් සමාන වෙන්නේ මේ කුසාසිත 21 මෙතන නැහැ. ඒ හින්දා කුසාසිත 21 කියන එක සමාන වෙන්නේ නැහැ. ඊළඟට මේ චෛතසික 38 අතර තියෙනවා අලෝභ, අදෝස, අමෝහ කියන චෛතසික 3. එතකොට මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. මෙන්න මේ අලෝභ, අදෝස, අමෝහ කියන චෛතසික 38න් 3ක් ගත්තයින් පස්සේ 35යි නේද? ඔව්. එතකොට ඊතුරු චෛතසික 35 නෙවෙයි අලෝභ, අදෝස, අමෝහ කියන චෛතසික 3 මේ ගොඩෙත් තියෙනවා මේ ගොඩෙත් තියෙනවා. ඒ දෙක තමයි මේ ගොඩවල් දෙකේ සමාන ධර්ම. පැහැදිලිද? එතකොට අන්නේ සමාන ධර්ම තමයි මෙතන ලියන්නේ. අලෝභ, අදෝස, අමෝහ. අලෝභ, අදෝස, අමෝහ. එතකොට මොන අලෝභ, අදෝස, අමෝහද? කුසල සිත් 21 යෙදෙන අලෝභ, අදෝස, අමෝහ තමයි කුසල ධම්මා කියන එකේ හේතු ප්‍රත්‍ය ධර්ම. ඊළඟට මේ ගමම්ම අකුසල ධම්මා කියන එකෙත් හොයා ගන්න පුළුවන්. ඒත් කරන්නේ
අපි ප්‍රත්‍යෝත්පන්න ධර්මත් හොයලම ඊළඟ පදයට යන්. ඊළඟට මේ ප්‍රත්‍යෝත්පන්න කියන කොටස තමයි පුරව ගන්නට ඕන. එතකොට කරන්නේ මේ ප්‍රත්‍යෝත්පන්න ගොඩයි මේ කුසල ධම්මා කියන පරමාර්ථ ධර්ම ටිකයි සංසන්දනය කරනවා. සංසන්දනය කළා සමාන ධර්ම ටික තමයි ගන්නෙ. එතකොට මෙතන සහේතුක සිත් 71 අතරේ කුසල් සිත් 21 තියෙනවා. එතකොට සහේතුක සිත් 71 අතරේ කුසල් සිත් 21 තියෙනවා. එතකොට මේ කුසල් සිත් 21 මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. සමානයි. ඊළඟට මේ චෛතසික 52 අතරේ මේ කුසල් සිත් 21 යෙදෙන චෛතසික 38 මෙතන තියෙනවා. එතකොට මේ චෛතසික 38 කුසල් සිත් 21 යෙදෙන චෛතසික 38 මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. එතකොට හේතු ප්‍රත්‍යෝත්පන්න ඒ කියන්නේ කුසල ධම්මා කියන එකේ හේතු ප්‍රත්‍යෝත්පන්න ධර්ම තමයි කුසල් සිත් 21යි චෛතසික 38යි. එතකොට මෙතනයි සමාන ධර්ම. පැහැදිලිද? එතකොට මෙන්න මේ සමාන ධර්ම තමයි මෙතනින් ලියන්නේ. කුසල් සිත් 21යි චෛතසික 38යි. එතකොට මෙන්න කුසල ධම්මා කියන එකේ හේතු ප්‍රත්‍යෝත්පන්න. මේ කුසල ධම්මා කියන පදයට අනුව ද්විරාශිය වෙන් කරගත්ත ක්‍රමය. එතකොට ඔන්න ඔය ක්‍රමයට තමයි අනිත් සෑම පදයකම ද්විරාශිය වෙන් කරගන්නේ. ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ. ධර්ම විතරයි වෙනස් වෙන්නේ. එතකොට අකුසල ධම්මා කියන එකේ toy විදියට ප්‍රත්‍යෝත්පන්න හොයා ගන්නට ඕන. එතකොට අකුසල ධම්මා කියනකොට අකුසල් සිත් 12යි චෛතසික 27යි. මේ හේතු ප්‍රත්‍ය ධර්මයි මේකයි සංසන්දනය කළ සමාන ධර්ම එළියට ගන්නට ඕන. එතකොට මේ ගොඩවල් දෙක සංසන්දනය කරුවයින් පස්සේ මේ දෙපොළෙම තියෙන ධර්ම වලට තමයි සමාන ධර්ම කියන්නේ. එතකොට ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි කියන තුන. ලෝභ, දෝෂ, මෝහ කියන තුන මෙතනක් තියෙනවා, මෙතනක් තියෙනවා. එතකොට ඒක තමයි සමාන ධර්ම. අන්න ඒක මෙතනින් ලියා ගන්නවා. ලෝභ, දෝෂ, මෝහ. ලෝභ, දෝෂ, මෝහ කියන චෛතසික තුන තමයි අකුසල ප්‍රත්‍ය. අකුසල ධම්මා කියන එකේ හේතු ප්‍රත්‍ය. ඊළඟට ප්‍රත්‍යෝත්පන්න හොයාගන්න මේ ප්‍රත්‍යෝත්පන්න ගොඩයි මේ අකුසල ධම්මා කියන ගොඩයි සංසන්දනය කරලා බලනවා. එතකොට සංසන්දනය කරයින් පස්සේ මේ සිත් 71 ළඟ තියෙනවා අකුසල සිත් 12. එතකොට අකුසල සිත් 12 මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. ඒ දෙක සමානයි. චෛතසික 27 ගත්තයින් පස්සේ මෙතන මෝහ මූලික සිත් දෙකේ මෝහය අයින් කරලා තියෙන්නේ. එතකොට මෙතන මෝහ මූලික සිත් දෙකේ මෝහය තියෙනවා. එතකොට ඒක සමාන වෙන්නේ නැහැ. ඒ හින්දා මෙතන මෝහ මූලික සිත් දෙකේ මෝහය හැර ඉතිරි චෛතසික 27. පැහැදිලිද? මෝහ මූලික සිත් දෙකේ මෝහය හැර ඉතුරු චෛතසික 27 මෙතනයි සමානව තියෙනවා. එතකොට අන්න ඒක තමයි මෙතෙන්ට ගන්නෙ. අකුසල සිත් 12යි මෝහ මූලික සිත් දෙකේ මෝහය හැර ඉතිරි චෛතසික 27යි. අභ්‍යාගත ධම්මා කිව්වහමත් මේ අභ්‍යාගත ධම්මා කියන කොටසයි හේතු ප්‍රත්‍ය කියන කොටසයි දෙක සංසන්දනය කරලා බලනවා. එතකොට සමාන ධර්ම වෙන්නේ මේ චෛතසික 38 තුල තියෙනවා අලෝභ, අදෝස, අමෝහ. මේ චෛතසික 38 තුල තියෙනවා අලෝභ, අදෝස, අමෝහ. එතකොට ඒ තුන මෙතනයි හේතු ප්‍රත්‍ය ධර්ම ගොඩවල් දෙකේම තියෙනවා. ඒක තමයි සමාන ධර්ම. අන්න එතකොට මේක අලෝභ, අදෝස, අමෝහ තමයි ප්‍රත්‍ය වෙන්නේ. ඊළඟට ප්‍රත්‍යෝත්පන්න හොයන්නත් මේ අභ්‍යාගත ධර්ම ටිකයි ප්‍රත්‍යෝත්පන්න ටිකයි ගොඩවල් දෙක සංසන්දනය කරලා බලනවා. සංසන්දනය කළ මේ දෙපොළෙම තියෙන ධර්ම හේවත් සමාන ධර්ම තමයි ගන්නෙ. එතකොට මේ සහේතුක සිත් 71 අතරේ සහේතුක විපාක සිත් කීයක් තියෙයිද? විපාක සිත් ඔක්කොම 26යි නේ. සහේතුක විපාක සිත් මට මතක හැටියට 21ක් තියෙනවා. අපි ගණන් කරලා බලමු. මහා විපාක 8යි. රූප 5යි. අරූප 4යි. ලෝකෝත්තර 4යි. මහා විපාක 8යි. රූපාවචර 5යි. අරූපාවචර 4යි. ලෝකෝත්තර 4යි. ওই ටික එකතු කරාම කීයද? 21යි. එතකොට 21 හරි නේද? එතකොට මෙන්න මේ සහේතුක විපාක මෙතන දැන් සිත් 36ම තියෙනවනේ. විපාක සිත් 36.
එතකොට ඒකෙදී මේකත් එක්ක සමාන වෙන්නේ සහේතුක විපාක සිත් 21 විතරයි. සහේතුක විපාක සිත් 21. මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා සමානයි ඒක. ලෝකෝත්තර සිත් 4 මෙතන ගත්තා. මහා විපාක 8යි රූප 5යි අරූප 4යි ලෝකෝත්තර 4යි. 21යි. සහේතුක විපාක සිත් 21යි. මේක මේ ගොඩවල් දෙකේම සමානයි. හරිනේ නේ? ඊළඟට මෙතන ක්‍රියාසිත 20ක් තියෙනවා. එතකොට ක්‍රියාසිත 20න් අහේතුක ක්‍රියාසිත 3යිනේ. එතකොට සහේතුක ක්‍රියාසිත 17ක් තියෙනවා. එතකොට ඒ සහේතුක ක්‍රියාසිත 17 මෙතනක් තියෙනවා අතනක් තියෙනවා. ගොඩවල් දෙක සමානයි. එතකොට සිත් වලින් එන්නේ සහේතුක විපාක සිත් 21යි සහේතුක ක්‍රියාසිත 17යි. චෛතසික ගන්නකොට මේ සිත්වල යෙදෙන චෛතසික 38. මේ සිත්වල යෙදෙන චෛතසික 38. රූප ගන්නකොට මෙතන රූප 28 තියෙනවනේ. මේ දුරාශය එකතු කරනකොට දුරාශය ගන්නකොට අපි කලින් දේශනාවකදී කිව්වා මේ රූප ටික කොටස් 7කට බෙදනවා කියලා. චිත්තජ රූප, පටිසන්ධි කර්මජ රූප, බාහිර රූප, ආහාරජ රූප, උතුජ රූප, අසඤ්ඤ සත්ත කර්මජ රූප, පවත්ති කර්මජ රූප. මේ විදිහට කොටස් 7කට බෙදනවා. අර රූප 28 ද්විරාශී ඉගෙන ගන්නකොට පහසුව සඳහා රූප 28 කොටස් 7කට බෙදනවා. චිත්තජ රූප, පටිසන්ධි කර්මජ රූප, බාහිර රූප, ආහාරජ රූප, උතුජ රූප, අසඤ්ඤ සත්ව කර්මජ රූප, පවත්ති කර්මජ රූප කියලා කොටස් 7කට බෙදනවා. මේ ද්විරාශී වෙන් කරගන්න පහසුව සඳහා. එතකොට මෙතන ප්‍රත්‍යෝත්පන්න වෙලා මේ සියලුම ටික තමයි මෙතන රූප 28 කියලා තියෙන්නේ. සබ්බන් රූපං අභ්‍යාකතං. සියලු රූප අභ්‍යාකතයි. එතකොට සහේතුක චිත්තජ රූප ටික. සහේතුක චිත්තජ රූප ටික. එතකොට සහේතුක චිත්තජ රූප මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. ඒ දෙක සමානයි. ඊළඟට පටිසන්ධි කර්මජ රූප ගත්තේ නැත්තේ මේ ප ဋ ාණය ඉගෙන ගන්නකොට යම් කිසි තැනකදී ප්‍රතිසන්ධි අවස්ථාවේ. එතකොට ප්‍රතිසන්ධි අවස්ථාව කියලා කියන්නේ ප්‍රතිසන්ධි සිතේ උප්පාද අවස්ථාව. එතකොට ප්‍රතිසන්ධි සිත හටගන්න අවස්ථාවේ ද්විරාශිය තියේ නම් යම් කිසි පදයක ඒක කුසලත්ති කියහන්ද තමයි මේ තුන්වෙනි එකට අවිල්ලා තියෙන්නේ. දැන් වේදනාතිකයට නම් ඒක පළවෙනි පදයේ තියෙනවා තුන්වෙනි පදයේ තියෙනවා දෙකේම තියෙනවා. ඒ නිසා යම් කිසි පදයක ප්‍රතිසන්ධියේදී ද්විරාශිය තියෙනම් ඒක වෙනම වෙන් කරන්නට ඕන. අභිධර්මාත එතකොට මේ ප ဋ ාණය කියලා කිව්වට ඇත්තටම මෙතන අභිධර්මාත සංග්‍රහය දැනුම තමයි පාවිච්චි වෙන්නේ. එතකොට මාතිකා ධාතු කතා යමක ප ဋ ාණ කියන මේ රාත්‍රී වාචනේ ඉගෙන ගන්නකොට මේ රාත්‍රී වාචනයේ තියෙන මාතිකා ධාතු කතා යමක ප ဋ ාණ කියන ටික රුවන් ගබඩාවක් නම් ඒ ගබඩාවට ඇතුළු වීමේ දොරටුව තමයි අභිධර්මාත සංග්‍රහය. ඒ ගබඩාවේ දොර අරින යතුර තමයි අභිධර්මාත සංග්‍රහය. අභිධර්මාත සංග්‍රහයේ මුල් පරිච්ඡේද 6 ඉගෙනගෙන තියෙනම් අභිධර්ම පිටකයේ ඕනම තැනක් අදාළ ණය ක්‍රමය අනුව ඉගෙන ගන්න පුළුවන්. එතකොට ප ဋ ාණ ඉගෙන ගන්නකොටත් ඇතම් වෙලාවට දේශකයන් වහන්සේලා මේ ප ဋ ාණ ඉගෙන ගන්න ධම්ම සංගණි විභංග ධාතු කතා යමක මේ ඔක්කොම ඉගෙනගෙන තියෙන්න ඕන කියලා අදහසක් දක්වනවා. නමුත් එහෙම නෙවෙයි. ප ဋ ාණ ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ අභිධර්මාර්ථ සංග්‍රහයේ මුල් පරිච්ඡේද 6 පුළුවන් නම් 7 මුල් පරිච්ඡේද 7 දැනුම සහ අපි කලින් කරපු ධම්ම සංගණි මාතිකා පද 266 මේ ටිකේ දැනුම තියෙයි නම් අදාළ ණය ක්‍රමයේ තියෙයි නම් ප ဋ ාණ ඉගෙන ගන්න ඒ ටික තමයි අවශ්‍ය වෙන්නේ. ඊළඟට මේ පටිසන්ධි අවස්ථාවේ සිද්ධියත් අභිධර්මාත සංග්‍රහයේ 5 වෙනි පරිච්ඡේදයේදී කතා කරනවා. ඊට පස්සේ කෘත්‍ය සංග්‍රහයේදී ප්‍රතිසන්ධි කෘත්‍ය විදිහට කතා කරනවා. එතකොට ඒක ඉගෙන ගන්න තියෙන කෙනාට මෙතෙන්දී උගන්වන්න ඕන කරුණු නෙවෙයි ඒවා. එතකොට අපි දන්නවා ප්‍රතිසන්ධි සිත් ඔක්කොම තියෙනවා
19ක්. ඒ වෙලාවේ පහළ වෙන චෛතසික ඔක්කොම තියෙනවා 35ක්. ප්‍රතිසන්දි සිත් 19යි ඒවා යෙදෙන චෛතසික ඔක්කොම තියෙන්නේ 35යි. ප්‍රතිසන්දි සිත් 19න් සහේතුක ප්‍රතිසන්දි තියෙන්නේ 17යි. අහේතුක ප්‍රතිසන්දි දෙකක් තියෙනවා. ඒ දෙක අයින් කරනවා. සහේතුක ප්‍රතිසන්දි සිත් 17යි ඒවා යෙදෙන චෛතසික 35යි. එතකොට මෙන්න මේ ටික මෙතන මේ හේතු ප්‍රත්‍යෝත්පන්න කියන කොටසේ තියෙනවා. ඊළඟට මේ පටිසන්ධි කර්මජ රූපවලට විශේෂයෙන්ම කර්මජ රූපවලට චිත්තචෛතසික ආදී ධර්මයන් ප්‍රත්‍ය වෙන්නේ ප්‍රතිසන්ධි අවස්ථාවේ පමණයි. දැන් පච්චාජාතා චිත්තචේතසිකා ධම්මා පුරේජාතස්ස ඉමස්ස කායස්ස පච්චාජාත පච්චේන පච්චයෝ කියලා යම් යම් ප්‍රත්‍ය ශක්ති වලින් ප්‍රවෘත්ති කාලෙත් උදව් කරනවා. නමුත් ඍජුව හේතු ධාන මාර්ග ආදී ප්‍රත්‍ය ශක්ති ගත්තයින් පස්සේ මේ ප්‍රත්‍ය ශක්ති කර්මජ රූපවලට උපකාර කරන්නේ ප්‍රතිසන්ධි අවස්ථාවේදී විතරයි. ප්‍රවෘත්ති අවස්ථාවේ කර්මජ රූපවලට හේතු ප්‍රත්‍ය උදව් කරන්නේ නැහැ. ධාන ප්‍රත්‍ය උදව් කරන්නේ නැහැ. මාර්ග ප්‍රත්‍ය උදව් කරන්නේ නැහැ. මේ වගේ ප්‍රත්‍ය ප්‍රතිසන්ධි අවස්ථාවේ කර්මජ රූපවලට විතරයි උදව් කරන්නේ. එතකොට මෙන්න මේ වගේ තැන්වලදී පහසු වීම සඳහා තමයි මේ විදිහට වර්ගීකරණය කරලා තියෙන්නේ. එතකොට මේකේ සහේතුක ප්‍රතිසන්ධි සිත් 17යි චෛතසික 35යි කර්මජ රූප. මේ මොන කර්මජ රූපද? සහේතුක. සහේතුක කර්මජ රූප. මේ සහේතුක ප්‍රතිසන්ධි සිත් එක්ක ඇති වෙන කර්මජ රූප. සහේතුක කර්මජ රූප. මේ තමයි ප්‍රතිසන්ධි අවස්ථාවේ හේතු ප්‍රත්‍යෝත්පන්න. අපි ප්‍රත්‍ය කලින් වෙන් කර ගන්නට ඕනේ. ඒක කලින් ප්‍රත්‍යෝත්පන්න වෙන් කරාට. එතකොට ප්‍රත්‍ය අපි දැන් වෙන් කරගනිමු. එතකොට මේ සහේතුක ප්‍රතිසන්ධි සිත් 17 යෙදෙන අලෝභ දෝස සමෝහ කියන තුන තියෙනවානේ මෙතන විපාක හේතු තුන. මේ සහේතුක ප්‍රතිසන්ධි සිත් 17 යෙදෙන අලෝභ දෝස සමෝහ කියන තුන මෙතන තියෙනවා. එතකොට ඒක තමයි ප්‍රත්‍ය වෙන්නේ. අලෝභ අදෝස අමෝහ මේ පවත්ති මේ පටිසන්ධි. මෙන්න මේ විදිහට ඇත්තම් ප්‍රත්‍ය ඉගෙන ගන්නකොට පවත්ති පටිසන්ධි දෙකටම දුරාසිය තියෙනවා. ඒ තැන් වලදී දෙකට බෙදලා ගන්නට ඕන. මේක සමහර වෙලාවට මේ පළවෙනි පදේ වෙන්න පුළුවන්. ඒ තියෙන තැන් අදාළ නැහැ. යම් කිසි පදයක ප්‍රතිසන්ධි අවස්ථාව ලැබෙන දුරාසිය තියෙනවා. ඒක වෙනම වෙන් කරන්නට ඕන. ඔන්න එතකොට අපි මේ මෙතන තියෙන සබ්බ සංගාහික දුරාසියයි කුසලත්තිකයේ ස්වરૂපාර්ථය කියන මෙන්න මේ දෙක පදනම් කරගෙන තමයි මේ වගුව පුරව ගත්තේ. මේක මම මේ කටපාඩම් කරලා නෙවෙයි. අර මං කලින් කියපු ණය ක්‍රමයට අනුව තමයි මේ වගුව පුරවලා දුන්නේ. ඒ නිසා ඒ ණය ක්‍රමයට අනුව මේ විදිහට කුසලත්තිකයේ දුරාසිය වෙන් කර ගන්නට ඕන. කුසලත්තිකයේ දුරාසිය මේ විදිහට වෙන් කර ගන්නට ඕන. ඊළඟට මේ වගුව හදා ගන්න තමයි මේ කුසලත්තිකය සහ මේ මෙතන තියෙන සබ්බ සංගාහික දුරාසිය කියන දෙක උවමනා වෙන්නේ. මේ වගුව හදාගත්තයින් පස්සේ මෙතනින් එහාට ප ဋ ාණ ඇතුලේ වැඩ ටික ඔක්කොම කරන්නේ මේ වගුවෙන්. මෙතනින් එහාට මේ ටික අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගුව පුරව ගන්න තමයි මේකයි මේ දුරාසියයි අපි හොයාගත්තේ. හරි නේද? එතකොට මේ ණය ක්‍රමයක් කිව්ව විතරයි ඕනම තික දුක ආදී මාතිකාවල මේ විදිහට තමයි බෙදාගන්නේ. මේ වගුව පුරව ගත්තයින් පස්සේ මේ ටික අවශ්‍ය වෙන්නේ මේ විදිහට මාතිකාවට අනුව දුරාසිය ගොඩනගා ගන්නට ඕන. එතකොට මුලින්ම ප්‍රත්‍ය වර්ගීකරණය දැනගන්නට ඕන. ඊට පස්සේ ඉගෙන ගන්න ප්‍රත්‍ය අරගෙන දුරාසිය ඉගෙන ගන්නට ඕන. ඊට පස්සේ අදාළ මාතිකා පදේ ස්වરૂපාර්ථ ඉගෙන ගන්නට ඕන. ඊට පස්සේ මේ දෙක එකතු කරගෙන අපි කලින් කියපු ක්‍රමයට මේ විදිහට මාතිකා පදයට අනුව දුරාසිය වෙන් කර ගන්නට ඕන. මේක වෙන් කරගත්තයින් පස්සේ ප ဋ ාණ දේශනාවේ පාළිය අපිම තමයි ගොඩනගන්නේ. එතකොට පොත බලන්න නැතුව ඒ පොතේ තියෙන දේශනාව තමන් විසින්ම හදන්නට ඕන. රාත්‍රී වාචනය කියන්නේ ඒකයි.
ඒක හදනකොට දත යුතු ගොඩක් කරුණු තියෙනවා. නමුත් මේ දේශනා කෙටි දේශනාවක් හින්දා සියලු කරුණු කියන්න අවස්ථාවක් නෙවෙයි. සැකෙවින් කියන්න. එතකොට ප ဋ ාණේ වාක්‍යයක් ගන්නකොට විශේෂයෙන්ම කොටස් තුනයි. ප්‍රත්‍ය, පච්චයුප්පන්න. ප්‍රත්‍ය ශක්තිය. මෙන්න මේ විදියට ප ဋ ාණය ගත්තයින් පස්සේ විශේෂයෙන්ම පඤ්ඤා වාරය ගත්තයින් පස්සේ පඤ්ඤා වාරය සහ පච්චේ විභංග වාරය. දැන් අපි සමන්ත ප ဋ ාණ ධර්ම වන්දනාව කියලා සජ්ජායනා කරන පොඩි පොතට කියනවා පච්චේ විභංග වාරය කියලා. ඒ පොඩි පොතේ තියෙන දේශනාව සහ පඤ්ඤා වාර විභංග. ඒ කියන්නේ ප ဋ ාණේ ඕනම තැනක පඤ්ඤා වාර කියලා කොටසක් තියෙනවා. ඒ කොටස් වල මෙන්න මේ විදියට බොහෝසෙන් මේක යම් යම් අඩු තැනුත් තියෙනවා. බොහෝසෙන් 95%කට වැඩිය. මේ විදියට ප්‍රත්‍ය, ප්‍රත්‍යෝත්පන්න, ප්‍රත්‍ය ශක්තිය කියලා වාක්‍ය කොටස් තුනකට කඩන්න පුළුවන්. ඒ තුනකට කැඩුවයින් පස්සේ මේ ප්‍රත්‍ය වලට පාවිච්චි කරන්නේ පඨමා විභක්තිය. ප්‍රත්‍යෝත්පන්න වලට පාවිච්චි කරන්නේ චතුත්ථි විභක්තිය. ප්‍රත්‍ය ශක්තියට පාවිච්චි කරන්නේ තතියා විභක්තිය. එතකොට ප්‍රත්‍ය සඳහා පඨමා විභක්තිය, ප්‍රත්‍යෝත්පන්න සඳහා චතුත්ථි විභක්තිය, ප්‍රත්‍ය ශක්තිය සඳහා තතියා විභක්තිය. මෙන්න මේ ක්‍රමයට තමයි ප ဋ ාණේ දේශනා වාක්‍ය බොහෝ වෙලාවට සම්බන්ධ වෙන්නේ. දැන් අපි සජ්ජායනා කළ හුරු හේතු ප්‍රත්‍ය ගත්තොත් ඒක මම මේ විදිහට බෙදලා පෙන්නන්නම්. දැන් හේතුපච්චයෝති ප්‍රත්‍ය ධර්ම තමයි හේතු. හේතු කියන්නේ හේතු ධර්ම 6 දෙනා. ඒ තමයි ප්‍රත්‍ය. හේතු සම්පයුත්තකානං ධම්මානං. හේතු සම්පයුත්තකානං ධම්මානං කියන්නේ සහේතුක සිත් 71යි මෝහ මූලික සිත් දෙකේ මෝහය හැර චෛතසික 52 කියන ධර්ම ටිකට හේතු සම්පයුත්තකානං ධම්මානං තං සමුත්ථානා නංච රූපානං. මේ තමයි ප්‍රත්‍යෝත්පන්න චතුත්ථි විභක්තිය තියෙන්නේ. හේතු සම්පයුත්තකානං ධම්මානං තං සමුත්ථානානංච රූපානං. හේතු සම්පයුත්තකානං ධම්මානං කියන්නේ සහේතුක සිත් 71යි මෝහ මූලික සිත් දෙකේ මෝහය හැර ඉතුරු චෛතසික 52යි. තං සමුත්ථානානංච රූපානං කියන්නේ අර ද්විරාශියේ තිබිච්ච සහේතුක චිත්තජ රූපයි සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූපයි කියන රූප කොටස් දෙකට. හේතුපච්චයේන පච්චයෝ. එතකොට ඒක කරණ විභක්තියෙන් තමයි ලියන්නේ. හේතු සම්පයුත්තකානං ධම්මානං තං සමුත්ථානානං ච රූපානං හේතුපච්චේන පච්චයෝ. එතකොට මේකේ දල අදහස තමයි මේ හේතු ධර්ම 6 දෙනා මේ හේතු සම්පයුත්ත ධර්මයන්ට සහ සහේතුක චිත්තජ රූප සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප කියන ධර්මයන්ට හේතු ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි අදහස. එතකොට මෙන්න මේ විදිහට පාලිය හදන ක්‍රමය මුලින්ම ප්‍රත්‍ය සඳහා පඨමා විභක්තිය, ප්‍රත්‍යෝත්පන්න සඳහා චතුත්ථ විභක්තිය, ප්‍රත්‍ය ශක්තිය සඳහා තතියා විභක්තිය. එතකොට අවිගත පච්චේන පච්චයෝ කියන්නේ අවිගත ප්‍රත්‍ය ශක්තිය උපකාරක වේ. ආරම්මන පච්චේන පච්චයෝ කියන්නේ ආරම්මන ප්‍රත්‍ය ශක්තිය උපකාරක වේ. මේ විදිහට සැකෙවින් දැනගන්නට ඕන. ඊළඟට පඤ්ඤා වාරය ගත්තයින් පස්සේ ඒකේ විශේෂයෙන්ම විදි පාළිය අනුවාද පාළිය මේකට සමහර පොත්වල තියෙන්න පුළුවන්
වීති කියලා. පඤ්ඤාවාර විභංග වාරය ගත්තයින් පස්සේ කොටස් දෙකක් තියෙනවා විදිපාලිය අනුවාද පාළිය කියලා. දැන් සමන්තපට්ඨාන ධර්ම වන්දනා කියන පොත ගත්තයින් පස්සේ පොතේ කුසලත්තික පඤ්ඤාවාර පාළියේ තද කළු අකුරෙන් තියෙන පාළි කොටස් තමයි විදිපාලිය. සාමාන්‍ය කළු අකුරෙන් තියෙන්නේ අනුවාද පාළිය. මතක ඇතිනේ. එතකොට මේ විදියට පඤ්ඤාවාර විභංග වාරයේදී පාළි කොටස් දෙකක් හදන්නට ඕන. ඒකෙදි මේ විදිපාලිය හදනකොට මේ විදිපාලිය හදන්නේ මේ මාතිකා පාළිය කියන එක උපකාර කරගෙන. මාතිකා පාළිය සහ ප්‍රත්‍යපද 24 අරගෙන. අනුවාද පාළිය හදන්නේ මේ බෙදාගත්ත ස්වරූපාර්ථ යොදාගෙන. මේ විදිපාලිය හදන්නේ මාතිකා පාළිය. දැන් මෙතන වේදනත්තිකේ තිබ්බනම් ඒ මාතිකාව. විදිපාලිය හදන්නේ මාතිකා පාළිය සහ ප්‍රත්‍යපද 24 අරගෙන. අනුවාද පාළිය හදන්නේ මේ ස්වරූපාර්ථ අරගෙන. එතකොට අපි බලන්නට ඕන මුලින්ම මෙන්න මේ ප්‍රත්‍ය ටික ගන්නවා. එතකොට කුසලා ධම්මා කියන ප්‍රත්‍ය ටික. මේ ටික අරගෙන මේවා මේකට ප්‍රත්‍ය වෙනවා. මේ කුසාසිත 21 දෙන අලෝභ අදෝ සමෝහ කියන තුන කුසාසිත 21ට සහ සම්පයුත්ත චෛතසික 38ට ප්‍රත්‍ය වෙනවා. මේ එක ප්‍රත්‍ය කොටසක් අරගෙන ඒකට ඒක උපකාර කරන ප්‍රත්‍යෝත්පන්න පිළිවෙලකට ගන්නට ඕන. මේ ප්‍රත්‍ය ටික මේ කුසාසිත 21ටයි චෛතසික 38ටයි උපකාර කරනවා. එතකොට ඒකට මුලින්ම අපි කලින් කියපු විදිහට විදිපාලිය හදනවා. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ. එතකොට මෙන්න මේ දෙක දිහා බලාගෙන තමයි අර කලින් කියලා දීපු ක්‍රමයට මේ විදිපාලිය හැදුවේ. මේකට තමයි කුසලෝ ධම්මෝ. මේ ප්‍රත්‍යෝත්පන්නක් තියෙන එතනමනේ. කුසලස්ස ධම්මස්ස. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ. හරිනේ නේ? එතකොට මේකේ වේදනාතිකයේ තිබ්බනම් සුඛාය වේදනා සංපයුත්තෝ ධම්මෝ සුඛාය වේදනා සංපයුත්තස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. මේක වෙනස් වෙන්නේ මේ දෙක වෙනස් වෙනවා. දැන් මෙතන විපාකතිකයේ තිබුණා නම් විපාකෝ ධම්මෝ විපාකස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. මේ විදිහට තමයි ක්‍රමය. මේ විදිපාලිය අනුවාද පාළිය හදනකොට මෙන්න මේ ටික තමයි මේව කරන්නේ. අනුවාද පාළිය අපි රතු පාටින් ලියනවා. මේ හේතු තුන පාලියෙන් ලියනවා. කුසල හේතු තුනක් තියෙන හින්දා බහුවචනේ පඨමා බහුවචනේ කුසල හේතු. මේ වගේ චිත්ත චෛතසික තියෙනම් ඒව ස්කන්ධ වලට බෙදලා තමයි මේ පඤ්ඤා වාරයේදී දේශනා කරන්නේ. ඒකට හේතුව තමයි හටගන්න ධර්ම තනිව හටගන්නේ. හටගන්න ඕනම ධර්මයක් රාශි රාශි විදියට තමයි හටගන්නේ කියන කාරණාව පෙන්වන්න පඤ්ඤා වාරයේදී චිත්ත චෛතසික ධර්මයන් ස්කන්ධ වලට බෙදලා තමයි දේශනා කරන්නේ. ඒ හින්දා මේ වගේ චිත්ත චෛතසික තියෙනම් ඒවා සම්පයුත්තකානං කන්දානං. සම්පයුත්තකානං කන්දානං. දැන් අපි හේතු ප්‍රත්‍යන ඉගෙන ගන්නෙ. එතකොට හේතුපච්චේන පච්චයෝ ප්‍රත්‍ය ශක්තිය. ඔන්න එතකොට මෙන්න මේ ප්‍රත්‍ය ටිකටයි මේ ප්‍රත්‍යෝත්පන්න ටිකටයි විදිපාලියයි අනුවාද පාළියයි හැදුවා. එතකොට ඒක අපි හැදුවේ කටපාඩම් කරලා නෙවෙයි අර කලින් කියලා දීපු ක්‍රමවේදෙ. මේකේ තව කරුණු කියන්න තියෙන වෙලාවමදි නිසා මම සැකෙවින් මෙන්න මෙහෙම දෙයක් තියෙයි කියන අදහස කියන්න තමයි මේ උගන්වන්නේ. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. ඒක විදිපාලිය. අනුවාද පාළිය තමයි කුසලා හේතු සම්පයුත්තකානං ඛණ්ඩානං හේතුපච්චේන පච්චයෝ. එතකොට මේ ක්‍රමයට ඉගෙනගත්ත කෙනා මේ වචන ටික දකිනකොටම මේ වචනවල අර්ථය ආයි හොයන්න දෙයක් නැහැ. ඉස්සෙල්ලා වචනවල අර්ථය දැනගෙන අර්ථයෙන් පස්සේ තමයි වචන හොයාගත්තේ. පැහැදිලිද? භාග්‍යතුන් වහන්සේත් එහෙමයි. මේ ලෝකේ තියෙන්නේ ධර්ම.
වචන නෙවෙයි. දැන් අලෝභ දෝෂ දැන් මම මේ ධර්මයේ උගන්වනකොට මගේ හදවත තුල කුසල් සිතක් ඇති වෙනවා. එතකොට ඒ කුසල් සිතේ අලෝභ දෝෂ සමෝහ කියන කුසල හේතු තුන තියෙනවා. මෙන්න මේක තමයි හේතු ප්‍රත්‍ය ධර්ම. ඒවා සම්පයුත්ත චිත්තචෛසික ටික තියෙනවා. ඊට පස්සේ මේ කතා කරන චිත්තජ රූප තියෙනවා. අන්න එතකොට කුසල හේතු කියන්නේ මේ හදවත තුල ඇති වෙන කුසල හේතු තුන. සම්පයුත්තකානං කන්දානං කියන්නේ ඒ සම්පයුත්ත චිත්තචෛතසික ධර්ම ටික. තන් සමුත්ථානානං ච රූපානං. ඒ කියන්නේ චිත්තජ රූප ටිකට. හේතුපච්චේන පච්චේ. එතකොට හේතු ධර්මයන් සම්පයුත්ත චිත්තචෛතසික ධර්ම වලට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යවේ කියන්නේ මේ බෝඩ් එකේ නෙවෙයි ඒක වෙන්නේ මේ හදවත තුල. අපි තුල තමයි ධර්ම උපදින්නේ. ඒ කියන්නේ අපි තුල සිද්ධ වෙන සිද්ධාන්තය භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගෙන ඒක වචන වලට පරිවර්තනය කළ දේශනා කරා. ඒ වචන ටික අනුසාරයෙන් අපි නැවත අපි තුල තියෙන ධර්මය දකින්න තමයි උවමනා වෙන්නේ. එතකොට අපි ඉස්සෙල්ල මෙතන තියෙන ධර්මය අවබෝධ කරගත්තද? නැහැ. අපි ඉස්සෙල්ල වචනයට ගියේ. අපි ඉස්සෙල්ල දේශනාවට ගියේ. දේශනාව අනුසාරයෙන් අපි මෙතන ප්‍රත්‍යවේක්ෂා කළ මෙතන ධර්ම ටික මතු කරගන්නවා. එතකොට භාග්‍යතුන් වහන්සේ මුලින්ම කරේ ඥානය උපදවගෙන භාග්‍යතුන් වහන්සේගේ වචන ටික ඉස්සෙල්ලා අරගෙන ඒ වචන අනුසාරයෙන් නුවණක ඒකට අසතුන් අටුවාවේ තියෙනවා මෙන්න මෙහෙම. දේශනානු සාරේන ඥානම් පේසෙත්වා මෙන්න මේ වචනයක් තියෙනවා. දේශනානුසාරේන කියන්නේ දේශනාව කියලා කියන්නේ මේ භාග්‍යතුන් වහන්සේගේ වචන සමූහය. ඥානම් පේසෙත්වා කියන්නේ තමන්ගේ ඥානය මේ වචන අනුසාරයෙන් කල්පනා කරලා තමයි ධර්ම ටික හොයාගන්නේ. ඊට පස්සේ තව වචනයක් තියෙනවා වැදගත්. අත්තනෝ ඥානං කරජකායේ ඕතාරෙත්වා. එතකොට තමන්ගේ ජීවිතය තුළ හටගන්න ධර්ම තමයි අත්තනෝ ඥානං කරජකායේ ඕතාරෙත්වා කියන්නේ විදර්ශනා භාවනාව. තමන්ගේ ප්‍රඥාව මේ ජීවිතය තුළ තියෙන ධර්මයන්ට යොමු කරලා අවබෝධ කරගන්න එක. එතකොට මේ දෙකම කරන්නේ අපි බුදුරජාන් වහන්සේගේ ධර්ම දේශනාව අනුසාරයෙන්. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවෙන් තොරව තමන් තුළින් ධර්මයේ දකින්න පුළුවන් දෙන්නයි ඉන්නේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ සහ පසේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව අහන්නේ නැතුව තමන් විසින්ම මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් දෙන්නයි ලෝකෙ ඉන්නේ. පසේ බුදුරජාණන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේ විතරයි. ශ්‍රාවකයන් සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව ශ්‍රාවකයෙකුගෙන් හෝ අහන ක්‍රමයේ ප්‍රශ්නයක් නැහැ. පොතකින් හෝ වෙන්න පුළුවන්. ඒ ධර්ම දේශනාව ස්පර්ශ කරලම තමයි මේක අවබෝධ කරගන්නේ. ඒකට තමයි කියන්නේ පරතෝ ഘോഷය කියලා. හරිනේ. එතකොට උදාහරණයකට තමයි අපි කිව්වේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ කුසලා හේතු සම්පයුත්තකානං කන්දානං හේතුපච්චේන පච්චයෝ. ඒ තමයි එක විදිපාලියක්. දෙවෙනි එක තමයි මේ හේතු මෙතන තියෙන මේ චිත්තජ රූප වලට උපකාර කරනවා. මෙතන ඒ කියන්නේ කුසාසිත හට ගන්න අවස්ථාවේ මෙතන අලෝභ දෝෂ සමෝහ තියෙනෝනේ. ඒ ටික මේ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති ආදී චිත්තජ රූප වලට උපකාර කරනවා හේතු ප්‍රත්‍ය ශක්තිය. එතකොට ඒක තියෙන්නේ මෙතන. එතකොට මේ ප්‍රත්‍යෝත්පන්න තියෙන්නේ අභ්‍යාගත ධම්මා කියන එකනේ. එතකොට ප්‍රත්‍ය කුසලමයි. ඒක ගන්නවා ප්‍රත්‍ය ශක්තිය සමානයි. කුසලෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. කුසලා හේතු චිත්ත සමුට්ඨානානං රූපානං. චිත්ත සමුට්ඨානානං රූපානං. හේතුපච්චේන පච්චය. එතකොට චිත්තජ රූප ප ဋ ානේ චිත්ත සමුට්ඨානානං රූපානං කියලා තමයි පාලියට පරිවර්තනය කරන්නේ. ප්‍රත්‍යෝත්පන්න වල චිත්තජ රූප තියෙනං ඒ සෑම තැනකදීම චිත්ත සමුට්ඨානානං රූපානං කියලා තමයි පාලියට පරිවර්තනය කරන්නේ.
එතකොට සම්පූර්ණ විදිපාලිය අනුවාද පාළිය දෙක කුසලෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ කුසලා හේතු චිත්ත සමුට්ඨානානං රූපානං හේතුපච්චේන පච්චයෝ. මම මෙතනින්ම කියන්නම් ලියන්නේ නැහැ කාලය යන නිසා. ඊළඟට මේ හේතු තුන මේ චිත්තචෛසික වලටයි මේ සහේතුක චිත්තජ රූප වලටයි දෙකටම එක අවස්ථාවේ උපකාර කරනවා. ඒ නිසා මේ දෙකම එකතු කරනවා. කුසලෝ ධම්මෝ කුසලස්සච අභ්‍යාගතස්සච ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. කුසල හේතු සම්පයුත්තකානං ඛණ්ඩානං චිත්ත සමුට්ඨානානං ච රූපානං හේතුපච්චේන පච්චයෝ. එතකොට සම්පයුත්ති ස්කන්ධ එක්ක එකතු කරනකොට මේ මෙතෙන්ට ඡයන්නක් එකතු කරනවා. චිත්ත සමුට්ඨානානං ච රූපානං. කුසල හේතු සම්පයුත්තකානං ඛණ්ඩානං චිත්ත සමුට්ඨානානං ච රූපානං හේතුපච්චේන පච්චයෝ. එතකොට මේ ප්‍රත්‍ය ටික උපකාර කරන ධර්ම තියෙන එච්චරයි. ඊළඟට දෙවෙනි ප්‍රත්‍ය කොටසට යනවා. ගිහිල්ලා බලනවා. එතකොට මේ ලෝභ දෝෂ මෝහ කියන එක මේ ප්‍රත්‍යෝත්පන්න වලට උදව් කරනවා. මෙතන අකුසලනේ. අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. අකුසල හේතු සම්පයුත්තකානං ඛණ්ඩානං හේතුපච්චේන පච්චයෝ. එතකොට ඒක කොටසක්. ඊළඟට මේ අකුසල හේතු තුන අකුසල චිත්තජ රූප වලට උපකාර කරනවා. අකුසලෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. අකුසල හේතු චිත්ත සමුට්ඨානානං රූපානං හේතුපච්චේන පච්චයෝ. ඊළඟට මේ දෙකටම උපකාර කරනවා. අකුසලෝ ධම්මෝ අකුසලස්සච අභ්‍යාගතස්සච ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. අකුසල හේතු සම්පයුත්තකානං ඛණ්ඩානං චිත්ත සමුට්ඨානානං ච රූපානං හේතුපච්චේන පච්චයෝ. එතකොට එතන වාක්‍ය තුනක් තියෙනවා. කුසල තුනයි අකුසල පදේ අරගෙන වාක්‍ය තුනක් තිබ්බා. ඊළඟට අභ්‍යාගත හේතු ටික ගන්නවා. අභ්‍යාගතෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ කියලා මේ දෙකටම තමයි ගන්න. ඒ කියන්නේ විදිපාලියේ වෙනසක් නැහැ. මේ දෙකටම විදිපාලිය එකයි. අනුවාද පාළිය තමයි දෙකට කඩන්නේ. එතකොට විදිපාලිය අභ්‍යාගතෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. අභ්‍යාගතෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. මුලින්ම ප්‍රවෘත්ති අවස්ථාවේ එක තමයි අනුවාද පාළිය හදන්නේ. ඒකට මොකුත් විශේෂ පදයක් නැහැ. දැන් මෙතන විපාක සිත්වලයි ක්‍රියා සිත්වලයි දෙකේම ගත්තනේ. ඒ නිසා විශේෂණ පදයක් යොදනවා. විපාකබ්භ්‍යාකතා විපාකබ්භ්‍යාකතා ක්‍රියාබ්භ්‍යාකතා. හේතු. දැන් මෙතන විපාක සිත්වලයි ක්‍රියා සිත්වලයි දෙකේම හේතු ගත්තනේ අපි. ඒ නිසා මේ විශේෂණ පද දෙකක් යොදනවා. විපාකබ්භ්‍යාකතා ක්‍රියාබ්භ්‍යාකතා හේතු. සම්පයුත්තකානං ඛණ්ඩානං චිත්ත සමුට්ඨානානං ච රූපානං හේතුපච්චේන පච්චයෝ. විපාකබ්භ්‍යාකතා ක්‍රියාබ්භ්‍යාකතා හේතු සම්පයුත්තකානං ඛණ්ඩානං සම්පයුත්තකානං ඛණ්ඩානං චිත්ත සමුට්ඨානානං ච රූපානං හේතුපච්චේන පච්චයෝ. ඊළඟට මේ පටිසන්ධි අවස්ථාවේදී වාක්‍යයේ මුලට මෙන්න මේ විශේෂණ පදේ යොදනවා. පටිසන්ධික්ඛනේ මෙන්න මේ විශේෂණ පදේ යොදනවා. එතකොට ප ဋ ාණේ පෙළලා බැලුවොත් මේ පටිසන්ධික්ඛනේ කියන වචනේ තිබුණොත් ඒ ඕනම තැනක තියෙන පටිසන්ධි අවස්ථාව ගැන කියන්න. පටිසන්ධික්ඛනේ මෙතන තියෙන විපාක විතරයිනේ. ඒ නිසා මෙන්න මේ විශේෂණ පදේ විතරයි යොදන්නේ. පටිසන්ධික්ඛනේ විපාකබ්භ්‍යාකතා හේතු. පටිසන්ධික්ඛනේ විපාකබ්භ්‍යාකතා හේතු. මේ කර්මජ රූප වලට ප ဋ ාණෙදි කියන්නේ කටත්තා රූපානං කියලා. කර්මජ රූප වලට ප ဋ ාණෙදි උගන්වන්නේ කටත්තා රූපානං කියලා. ප ဋ ාණේ ඕනම තැනක කටත්තා රූප කියලා තිබුණොත් ඒ කර්මජ රූප ගැන කියන්නේ. එතකොට
පටිසන්ධික්කනේ විපාක අභ්‍යාගතා හේතු සම්පයුත්තකානං කණ්ඩානං කටත්තාච රූපානං හේතුපච්චේන පච්චයෝ. එතකොට මේ විදිහට පාලි කොටස් 7ක් එනවා. පාලි වාක්‍ය 7ක් තිබුණා. අන්නේ පාලි වාක්‍ය 7 තමයි මේ විදිහට සංඛ්‍යා වාරවලදී තියෙන්නේ. හේතුයා සත්ත්‍ය. හේතුයා සත්ත්‍ය කියලා කියන්නේ ඒ සුද්ධ සංඛ්‍යාදී සංඛ්‍යා වාරවල ඉගෙන ගන්න වෙනම කරුණු තියෙනවා. ඒවා වෙනම උගන්වන්නට ඕන. හේතුයා සත්ත්‍ය කියලා කියන්නේ මේ ආපු විදිපාලි 7. නැවත අපි සැකෙමින් මතක් කරුවොත් කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. කුසලා හේතු සම්පයුත්තකානං කණ්ඩානං හේතුපච්චේන පච්චයෝ. කුසලෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. කුසලා හේතු චිත්ත සමුට්ඨානානං රූපානං හේතුපච්චේන පච්චයෝ. කුසලෝ ධම්මෝ කුසලස්සච අභ්‍යාගතස්සච ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. කුසලා හේතු සම්පයුත්තකානං කණ්ඩානං චිත්ත සමුට්ඨානානං ච රූපානං හේතුපච්චේන පච්චයෝ. අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. අකුසලා හේතු සම්පයුත්තකානං කණ්ඩානං හේතුපච්චේන පච්චයෝ. අකුසලෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. අකුසලා හේතු චිත්ත සමුට්ඨානානං රූපානං හේතුපච්චේන පච්චයෝ. අකුසලෝ ධම්මෝ අකුසලස්සච අභ්‍යාගතස්සච ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. අකුසලා හේතු සම්පයුත්තකානං කණ්ඩානං චිත්ත සමුට්ඨානානං ච රූපානං හේතුපච්චේන පච්චයෝ. අභ්‍යාගතෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. විපාක අභ්‍යාගතා කිරියාභ්‍යාගතා හේතු සම්පයුත්තකානං කණ්ඩානං චිත්ත සමුට්ඨානානං ච රූපානං හේතුපච්චේන පච්චයෝ. පටිසන්ධික්කනේ විපාක අභ්‍යාගතා හේතු සම්පයුත්තකානං කණ්ඩානං කටත්තාච රූපානං හේතුපච්චේන පච්චයෝ. එතකොට මෙන්න මේ තමයි හේතු ප්‍රත්‍යේ පඤ්ඤා වාරේ විභංග පාළිය. එතකොට මම ওই විභංග වාරය පාරපාලිය කවදාවත් කටපාඩම් කරලා නැහැ. මෙන්න මේ ක්‍රමය මූලපට්ඨාන සියාඩෝගෙන් මේ ක්‍රමය ඉගෙන ගත්තා. ඒ ක්‍රමය ඉගෙන ගත්තාන් පස්සේ ප ဋ ාණ 24ෙම මේ හේතු ප්‍රත්‍ය මේ විදිහට විභංග පාළිය සංඛ්‍යා වාර පාළි තමන්ගෙම නුවණින් ඉගෙන ගන්න පුළුවන්. රාත්‍රී වාචනය කියන්නේ ඒකයි. ඒ කියන්නේ අපි බුරුමේදී රෑ හැම ලයිට් ඔක්කොම නිවලා ඉගෙනගෙන තියෙනවා. කිසිම පොතක් පෑනක් අතේ නැහැ. අභිධර්මාර්ථ සංග්‍රහයේ දැනුම හොඳට ඇති කරගන්නවා. ඊට පස්සේ මේ වගේ අදාළ ණය ක්‍රමය ඉගෙන ගන්නවා. ඒ ණය ක්‍රමය ඉගෙනගෙන අභිධර්මාර්ථ සංග්‍රහයේ දැනුම හොඳට අපි ඇති කරගත්තොත් තමන්ගේම නුවණින් ඒ විභංග වාර පාළි සංඛ්‍යා වාර පාළි ඒ ඔක්කොම තමන්ගේ නුවණින් අවබෝධ කරගන්න පුළුවන්. එතකොට මේක තමයි ප ဋ ාණ ඉගෙන ගන්න ක්‍රමය. මේ පොඩ්ඩක් සැකෙවින් ඔබ වහන්සේට විස්තර කරන්න යෙදුනේ. මේ විදිහට අර ප්‍රත්‍ය 56ෙම පිළිවෙලට දුරාසිය සහ මේ විදිහට බෙදාගෙන ඉගෙන ගන්න ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමවේදය අනුව අපි ඉගෙන ගත්තොත් අපි හිතපු තරම් අමාරු නෑ ප ဋ ාණේ. ප ဋ ාණේ අමාරු කොටස් තියෙනවා. හැබැයි මේ වගේ සරල කොටස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ප ဋ ාණේ 24ෙම අපිට ස්පර්ශ කරන්න පුළුවන් ගොඩක් දහම් කොටසක් තියෙනවා. ඒ දහම් කොටස අපිට නැති වෙලා තියෙන්නේ මේ ණය ක්‍රමය අපි තුල නැති හින්දා. මේ ණය ක්‍රමය අපි හරියට ඉගෙනගෙන අධ්‍යයනයක යෙදුනොත් ප ဋ ාණ 24ෙම බොහෝ කොටස් අපිට ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේ විදිහට ප ဋ ාණ ඉගෙන ගන්න ප ဋ ාණේ සජ්ජායනා කරන එකත් උපනිශ්‍රේ වෙනවා. ඒ නිසා හැකි සෑම අවස්ථාවකම අපි ඉගෙන ගන්න කාලය ලැබෙනකන් අපි ප ဋ ාණේ සජ්ජායනා කරන්නත් උනන්දු කරනවා. ඒ වගේම අපිට සම්බන්ධ අය ඉන්නව නම් ඒ හැමෝම අඩුම ගානේ ප ဋ ාණ ඉගෙන ගැනීම කෙසේ වෙතත් ප ဋ ාණ ධර්මයේ සජ්ජායනා කරන්න හරි යොමු කරනවා නම් ඒක එයාගේ ජීවිතවලට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. ඒ වගේම ධර්මය ආරක්ෂා වීමට පවතිනවා. එහෙමනම් අපි අදට අපේ දේශනාව අවසන් කරමු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු
සාදු සාදු සාදු